ඔන්න අපි ඊළඟ පරිච්ඡේදයටත් ආවා. කලින් අපි ඉගෙන ගත්තේ අවම මිල පාලනය තුල අධිසැපියුමක් ඇති වුණා. ඒ නිර්මාණය වෙච්ච අධිසැපියුම රජය මිලදී ගත්තා. රජය විශාල වියදමක් දැරුවා. ඒ දැරූ වියදම තුල යම් සැලකිය යුතු නාස්තියක් සුබ සාධන පාඩුවක් සිද්ධ වුණා. ඒක එතනින් ඉවරයි. නැවත විභාග ප්‍රශ්න සාකච්ඡා කරන තුරු පොඩි විරාමයක්. දැන් අපි අවම මිල පාලනයේම අලුත් අත්දැකීමක් ගන්නෙමු. මේ මිල පාලනයේ රජය ගේන්නේ අවම මිල නිෂ්පාදකයට උදව් කරන්නනේ. ඒ වුණාට ඉතින් පාරිභෝගිකයොත් කැත්තට පොල්ල වගේ නේද? දැක්කනේ සැපියුම්කරු සැපියුම් ප්‍රසාරණය කරද්දී කැඩුම්කරු ඉල්ලුම සංකෝචනය කරපු නිසා අර රජයේ අපේක්ෂිත දේ රජී බලාපොරොත්තු වෙච්ච දේ එක පාර්ටම නිෂ්පාදනය ලැබෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රායෝගික ලෝකේ. රජයේ නිෂ්පාදනයට උදව්වක් වශයෙන් එයාට ලැබෙන මිල මදි කියලා හිතලා වැඩි මිලක් නියම කරා. පාරිභෝගිකයොත් ඉතින් ඒකට ප්‍රතිචාර දැක්වුවානේ. ඒ සියල්ල ගැළපිලා අවසානයේ බඩු ඉතුරු වෙනවා. මේවා දැන් නරක් වෙනවා. කුෂිකාර්මික භෝග සඳහා තමයි ගොඩක් වෙලාවට මේ අවම මිල සහතික මිල දෙන්නේ. ඒ රජය අපේක්ෂා කරපු දේ ඉෂ්ට වෙන්නේ නිෂ්පාදකයා කබලෙන් ලිපට වැටෙනවා. ඒ වගේ තත්ත්වයක් වෙන්නේ. හිතපු තත්ත්වෙත් නැතු වෙනවා. ඉතින් කවුද මෙවට වග කියන්න ඕනේ? එතකොට රජයට තියෙනවා යුතුයකමක් වගකීමක් මේ වෙච්ච කෙරිච්ච දේ නිසා නිෂ්පාදනය වෙච්ච දැන් අසාධාරණේ වළක්වන්න සහනයක් දෙන්න ගිහින් අවමිල පාලනය නියම කරලා හිටියටත් වඩා දරුණු තත්ත්වයකට නිෂ්පාදක ඇද වැඩුණොත් රජයට තියෙනවා යම් සමාජමය වගකීමක් යුතුයකමක් ඒ නිෂ්පාදකයාට උදව් කරන්න. මේ ඒ සඳහා රජය අනුගමනය කරන තව ක්‍රමයක් deficiency payment system. ඌන පූර්ණ ගෙවීම් deficiency payment. අඩුව පුරවනවා difference deficiency අඩුව payment ගෙවනවා deficiency payment. මේක සිංහලෙන් කියනවා මිල ආධාරක ප්‍රතිපත්ති යටතේ අඩුව පිරවීමේ ගෙවීම් ක්‍රමය ඌන පූර්ණ ගෙවීම් ක්‍රමය. බලමු හිමින් සැරේ. ඔන්න බලන්න. ඌන පූර්ණ ගෙවීම් ක්‍රමය. කියවලා බලමු. මොකක්ද කියවෙන්නේ කියලා. සීරුමාරු කරගමු ටිකක්. අවම මිල ප්‍රතිපත්තිය සාර්ථක වන්නේ සඵල වන්නේ අතිරික්ත සැපයුම මනාව කළමනාකරණය කළහොත් පමණි. අතිරික්ත සැපයුම අධි සැපයුම මේක මැනේජ් කරගන්න ඕන. ඒක පාලනය කරගන්න කළමනාකරණය කරන්න. මොකද්ද මේ කලින් අපි දැක්කේ? රජයක මිලදී ගත්තා. දැන් ඊට එහා ගිය වෙනස් පියවර. සහතික මිල හා වෙළඳපොළ මිල. මේ සහතික මිල කියලා කියන්නේ අර අවම මිල. රජයේ නියම කරපු මිල. සමතුලිත මිලට වඩා ඉහළ මිලක් නියම කරේ. මේ සහතික මිල හා වෙළඳපොළ මිල අතර වෙනස. දැන් මේ වෙළඳපොළ මිල කියන්නේ සමතුලිත මිලමද කියන එක පිළිබඳ තර්කයක් තියෙනවා. තීරුම් කරනකම් පොඩ්ඩක් ඒක පෙන්ඩින් ඉන්න වෙනවා. සහතික මිල හා වෙළඳපොළ මිල අතර. දැන් මේ වෙළඳපොළ මිල කියන්නේ සමතුලිත මිල කියලා එහෙම කියලා නෑ. වෙළඳපොළ සමතුලිත මිල කියලා නෑ. වෙළඳපොළේ මේ මිල පාලනයෙන් පස්සේ තීරණය වෙච්ච මිල අතර වෙනස. හිඟය ෂෝටේජ් හිඟය මිලේ වෙනස. රජයේ නිෂ්පාදකයාට ලබා දී මේකේ රජයේ ගෙවීම ඌන පූර්ණ ගෙවීම් ක්‍රමයයි deficiency payment system. අපි බලමු අත්දැකීමක් ගන්න. මේ ඉන්නේ දෙන්න. කවුද දෙන්න? ඔන්න ඩිමාන්ඩ් සප්ලයි ප්‍රමාණය අක්ෂයව ලකුණු කරගෙන යන ලස්සනට. මේ තියෙන්නේ සමතුලිතය නේද? ඔව්. මෙන්න සමතුලිත මිල. මෙන්න සමතුලිත ප්‍රමාණය. මෙන්න.
පැහැදිලිනේ. දැන් අඳින්න එපා. දැන් බලා ගන්න. ඇඳලා දෙනවා. අඳින්නත් දෙනවා. අඳිමු පස්සේ. රෙඩි පිට ඉන්න ඕනේ ලෑස්ති පිට. සමතුලිත මිල. P1 කියලා ලියමු. පුළුවන් තරම් සංකේත සැහැල්ලුවට ගමු. සමතුලිතය. සමතුලිත එක අවස්ථාවේ තියෙන 1 2 3 කියලා ලියන්න ඕනේ මම අර P1 කියලා ලිව්වේ මිල පාලනය පස්සේ අලුත් මිලක් එනවනේ මෙන්න පළමු මිල. දැන් අවම මිල කියන්නේ සමතුලිත මිලට වඩා ඉහළ මිලක්. ඒව අපි කතා කරලා තියෙන දැන් ගොඩක් අවස්ථා ගණනාවක්. අවම මිල කියන්නේ සමතුලිත මිලට වඩා ඉහළ මිලක් ඔන්න නියම කරා. මොකද වෙන්නේ? දන්න කියන දේ ඔන්න සැපියුවක් හිට ගිහලා නැවතිච්ච තැන. මොකකින් මොකක් වෙන්නේ නැද්ද? දන්න දේ මතක් කරන්න. සැපියුම ප්‍රසාරණය වුණා. හැබැයි ඉල්ලුම සංකෝචනය වුණා. නේද? සැපියුම ප්‍රසාරණය වුණා. සැපියුම ක්‍රම වක්‍රය මත ඉහළට ගමන් ගත්තා. නේද? මේ ඉල්ලුම සංකෝචනය වුණා. මේ අතර අධි සැපයුම් තත්ත්වයක් නිර්මාණය වුණා. ඔය තියෙන්නේ. අපිට මෙතනින් පෙන්වන්නත් පුළුවන්. අධි සැපයුම් තත්ත්වයක් නිර්මාණය වුණා. සංඛ්‍යා මුකුත් දැනට නෑ. හොඳින් සිස්ටම් එක අල්ලගන්න. මේ අවම මිල හේතුවෙන් මෙන්න මේකයි අවම මිල මිනිමම් ප්‍රයිස් මං එහෙම ලියන්න. ඉල්ලුම සංකෝචනයේ සැපියුම් ප්‍රසාරණය තුලින් අධි සැපියුමක් ඇති වුණා. දැන් කවුද මේකට වග කියවන්න ඕනේ? වග විය යුත්තේ කාගේද යුතුයකම? රජය මේකට පිළියමක් අපි දැක්ක එක මෙන්න මෙහෙම කියනවා. අතිරික්ත සැපයුම් මනාව කළමනාකරණය කළොත් පමණයි අවම මිල ප්‍රතිපත්තිය සාර්ථක වෙන්නේ, සඵලවන්නේ. බලන්න මේ වචනත් එකින් එකට අපි කතා කරමු. අධි සැපයුම් මනාව කළමනාකරණය පමණයි අවම මිල ප්‍රතිපත්තිය සඵල වෙන්නේ. හොඳයි. මේකෙදි වෙන්නේ මොකක්ද? රජයේ විසින් මිල අතර වෙනස. ඒ කියන්නේ සල්ලි ගෙවනවා, ගෙවීම් ක්‍රමයක්, deficiency payment. අය බඩු සල්ලි දීලා ගන්නව නෙමේ, සල්ලි ගෙවනවා කියන එකයි මෙතන තියෙන්නේ. බඩු ගන්නවා කියන කතාවක් නෑ. හරි දැන් බලමු. එහෙමනම් ඉතින්ට යමු. අවම මිල, සැපයුම් ප්‍රසාරණය, ඉල්ලුම් සංකෝචනය, අධි සැපයුම. රජය දැන් මෙන්න මෙහිම කියනවා. නිෂ්පාදකයෝ. බඩු ඉතුරුනානේ. නිෂ්පාදකයෝ කියන්නේ ඔව් ඉතුරුනා. අපිට මිල වැඩි කරන්න කිව්වා අපි මිල වැඩි කරා. දන්නවනේ පාරිභෝගිකයන්ගේ හැටි. ඒගොල්ලෝ ඉතින් දැන් ඉන්නේ නැහැ. ටික දෙනා එන්නේ. ඉල්ලුම සංකෝචනය වුණා. දැන් අපිත් ඉතින් වැඩිපුර කීයක් හරි හොයාගන්න මිල වැඩි වෙච්ච ඉඳ බඩු ටිකක් එළියට දැම්මා. දැන් විකිරෙන්නේ නැහැ. දැන් ඔන්න කොට ගහගෙන ඉන්නවා. මොනවරි කරන්න. රජයෙන් ඉල්ලීම් කරනවා. කවුද? නිෂ්පාදකයෝ. ඔබතුමන්ලා අපිට කිව්වා මිල ඉහළ දාන්න කියලා. ඔන්න අපි මිල වැඩි කරා. ඊට වඩා අඩුවෙන් නම් නීති විරෝධී කිව්වා. ඒ හින්දා අපි නීතියට යටත්, අපි නීතියට ගරු කරනවා. අපි මිල ඉහළ දැම්මා. මොකෝ උනේ අන්තිමේට? දෙන දෙපැත්තට ගියා. ඉල්ලුම් සංකෝචනයේ සැපීම් ප්‍රසාරණය. බාඩු ඉතුරුනා. මෙන්න තොගේ දැන් මහපාරේ. නරක් වෙන්න ඉන්නේ. විනාශ වෙනවා. එක්ස්පයර් කල්පනිනවා. මොනවරි කරන්න අපිට. රජය කියනවා මෙහෙම. කීයට හරි දීලා දාන්න. කීයකට හරි ඉක්ුණන්න. එහෙම නැත්තම් වෙලෙන්දෝ මේකතු වෙලා තීරණය කරනවා. දැන් කරගන්න දෙයක් නෑනේ. සේල් මිල අඩු කරා තොග අවසන් කිරීමේ සේල් දැකලා තියෙනවනේ එහෙම බැනර් එහෙම. අවසානයේ මොකක්ද දන්නවද? මෙතනදි වෙන්නේ මෙන්න වෙච්ච ගිරිච්ච දේ බලන්න. හිතපො නැති දෙයක් වෙන්නේ දැන්. ඕන්න කොහොම තිබුණා. මම සීරු මාරු වෙලා ඔයාට කියලා දෙන්න හොඳ ලස්සනට. මේ බඩු තුගේ අරගෙන වෙලෙන්දෝ එනවා. පාරිභෝගිකයාව හොයාගෙන සොයා එනවා. කාව සොයා දෙන්නේ? ගැනුම් කරු සොයාගෙන එනවා.
මිල අඩු කළා, මිල අඩු කරා, මිල අඩු කරා, තොග අවසන් කිරීම. දැන් තොග අවසන් කරලා තමයි දැන් ඕන වෙලා තියෙන්නේ ඇත්තටම. සේල් වර්ෂ අවසාන සේල් මොකක් හරි ලෝගෝ එකක් දාගෙන මොකක් හරි බැනර් එකක් ගහගෙන දැන් මොකද කරන්නේ? වෙලෙන්දු ටික එනවා මේ බඩු ටිකත් අරන් කාව හොයාගෙනද? පාරිභෝගිකයා හොයාගෙන. ඇත්තටම එනවා. ඒක තමයි වෙන්නේ. දැන් නිෂ්පාදකයා මෙතන ඉන්නවා. දැන් බඩු විකිනින්නේ නෑනේ. දැන් මොකද කරන්නේ? එයා බඩු ටිකත් ඔළුවේ තියාගත්තා. අපි හිතමුකෝ එහෙම ඔළුවේ තියාගෙන කියලා හරි. දැන් එනවා මෙයා හොයාගෙන. කොහෙද ඉන්නේ කියලා එනවා. සොයා ආවා. ඕන් ආවා. දැන් හමු වුණා. මෙන්න මෙතනදී ගැනුම්කරු හමු වෙනවා. ගැනුම්කරු කියනවා ආවද? ආවද බඩු? ගණන් වැඩි කරා නේද? අපි ඉතින් මේ පොඩ්ඩක් අපි ආපස්සට ගියා. දැන් ඔයා කීය ගන්නද ගියේ කියලා. මෙයා අහනවා වෙලෙන්ද අහනවා. ඔයා කීයක්ද අපිට ගෙවන්නේ කියලා. අන්න එහෙම එන්න කියලා මොකද දැන් පාරිභෝගිකයා කරන්නේ? මේ ඉල්ලුම ක්‍රියා කියන දේ අපි දන්නවා. ඉල්ලුම ක්‍රියා කියන්නේ ගැනුම්කරුවන් කැමති මිලදී ගැනීම හැකියාව ඇති සැලසුම් කරපු විවිධ ප්‍රමාණයන්නේ සඵල ඉල්ලුම තුල. ඔය බලන්න මේ වචන වල තියෙන සීරුමාරු ගතිය කොච්චර වැදගත්ද ඒවා දැනගෙන තියෙන එක. දැන් ගැනුම්කරු කියනවා මෙහෙම. ඔයා ගෙනාවනේ බරු ටික. අපි ගන්නම් ඔක්කොම ටික. හැබැයි මෙන්න අපි ගෙවන මිල. ඔන්න උතන තමයි අර වෙළඳපළ මිල කියලා කිව්වේ. ඔන්න ගැනුම්කරු ගෙවන මිල. දැක්කද සිද්ධිය? ආපහු බලන්න හොඳට. අපි මාතෘකා චුට්ටක් එහෙට මෙහෙරුණාට කවන්නේ පින්තූරේ හොඳට බලා ගන්න. මම මේ කොටස තියාගත්තා ඔයාලට පොඩි වෙනම වර්ක්ෂොප් එකක් ඕපන් කරන්න. සමතුලිත මිලක් තිබුණා. සමතුලිත ප්‍රමාණයක් තිබුණා. මේ දෙගොල්ලෝ හොඳට ගනුදෙනු කරගෙන හිටියා. රජය මොකද කරේ? ඔය වගේ මිලකට විකුණලා ඔයාට ඇද්ද පව් නේද අසාධාරණයක් නෙවෙන්නේ නිෂ්පාදකයට කියලා. සහතික මිලක් අවම මිලක් නියම කරා තිබුණු සමතුලිත මිලට වඩා වැඩි. අවසානයේ මොකද වුනේ? අදි සැපයුමක් ඇති වුණා. බඩු විකිණෙන්නේ නැතුව තොග ඉතුරු වුණා. දැන් නරක වෙනවා. කල්පයින්න යන්නේ. ආණ්ඩුවෙන් සල්ලි දීලා ගත්තෙත් නෑ. ආණ්ඩුවෙන් සල්ලි දීලා ගත්තෙත් නෑ. අදි සැපයුම රජය මිලදී ගත්තේ නෑ. රජයත් අපිට පොඩ්ඩක් නිෂ්පාදකයර පොඩ්ඩක් දුන්නේ පණිවිඩය කොහොමද පොඩි පෙළඹවීමක් කරා විකුණන්නෝ කීයට හරි. එහෙම නැත්නම් වෙළඳු එකතු වෙලා සංවිධානය වෙලා මේගොල්ලෝ රැස්වීමක් තියලා විලඳුන්ගේ සංගමයක් පිහිටවගෙන දැන් අපිට යන්නේනවත් නැතුව යනවා මේ බඩු ඔක්කොම නරක් වුණොත් පිරිවැයවත් හොයන්න හම්බෙන්නේ කීරට දීලා දාමු. රජය මොකක් හරි කරයිනේ කියන එකත් එයාලගේ පොඩි සීනයක් තියෙනවා. ඇත්ත ලෝකෙ මේකයි ප්‍රායෝගික තත්ත්වේ. පොත්වල එක එක දේවල් තියෙනවා. ඒක තමයි මේ ඉගෙන ගන්නෙ. හැබැයි ප්‍රායෝගික පැත්ත හිත යන්නේ නැත්නම් පොතේ ගුරෙක් වෙන්න මං කැමති නෑ වගේම ඔයත් පොතේ ගෝලෙක් වෙන්න කැමති නෑනේ. පොත විතරක් නෙමෙයි තියෙන්න ඕන හිතට ගතට ඔක්කොටම සබ්ජෙක්ට් එක විෂය ප්‍රායෝගිකව දැනගන්න. ඇත්තට මොකද වෙන්නේ දැන්? බඩු ඉස්සර උනා දැන් කරගන්න දෙයක් නෑ. දැන් අසරණ වෙන නිෂ්පාදකයෝ කීයට හරි දීලා දාන්න හදනවා. සේල් තොග අවසන් කිරීම. මොකද නැත්තම් කීයක්වත් නෑනේ. something is better than nothing කියලා දැන් කීයට හරි දෙන්න හදන්නේ. පාරිභෝගිකයත් කියනවා ඔයා ගණන් ඉස්සුවනේ. විකුණුනාද නෑනේ. අපිත් ඒ ගානට ගන්න කැමති නෑනේ. ආවනේ දැන් අපි ළඟට. බලමු. අපි ගෙවන්නම් මෙන්න මේ මිල කියලා කියනවා. දැන් ඔයාලා හොඳට සීරුමාරු වෙලා බලන්න රජයේ නියම කරපු නිත්‍යානුකූල මිල මොකද්ද? මෙන්න නිත්‍යානුකූල මිල. මේ තියෙන. මිනිමම් ප්‍රයිස්. මෙන්න ගැනුම්කරු ගෙවන මිල මාකට් ප්‍රයිස්. දැන් මේ දෙක අතර ලොකු ගැප් එකක් තියෙනවානේ. පරතරය. මෙන්න මෙතනිනුත් පුළුවන් අපිට මේ පරතරය පෙන්වන්න. මෙතනිනුත් පුළුවන් මේ පරතරය පෙන්වන්න. අපි හිතමුකෝ මේ අවම පාලන මිල රුපියල් 3යි කියලා හිතමු අපි. රුපියල් 3යි කියලා හිතමුකෝ. පාරිභෝගිකයා මිලදී ගන්න එක රුපියල බැගින් කියමුකෝ. දැන් පාලන මිලයි වෙළඳපොළ මිලයි අතර වෙනස රුපියල් 2යි. දෙක ගානේ සල්ලි ගෙවනවා මේ සම්පූර්ණ ප්‍රමාණයට. අපි හිතමු මෙතන එකක 10ක් තිබුණා. මෙතන 20යි, මෙතන 30යි තිබුණේ කියලා හිතන්නකෝ. මේ ඒකක 30ම සඳහා රජය ගෙවනවා. දැන් මේ වර්ක්ෂොප් එක. මේක දැන් හැඩි වෙනවා. මේක ගොර හැඩි වෙනවා. ආයෙ මම මේක සෑහලුවෙන් ලස්සන කියලා දෙනවා. එක රවුමක් යන්. දැන් මොකද උනේ?
රුපියල් 2යි කියමුකෝ තිබිච්ච සමතුලිත මිල ආණ්ඩුවක 3 ගාන විකුණන්න. බඩු විතරුණා. විකිණෙන්නේ නැතුව ගියා. මොනව කරන්නද? ආණ්ඩුව සල්ලි දීලා ගත්තෙත් නෑ. විරන්දු ටික බඩු ටික අරන් ගියා පාරිභෝගික ළඟට ගන්න කීයක් දීලා හරි. පාරිභෝගිකයා දැන් කියනවා එහෙමද? අපි ළඟට එන්න උනායි නං ඈ. ගෙවන්නම් අපි එකකට රුපියල. මොනව කරන්නද? ඒ රුපියලවත් නැන්නේ නිකන් හිටියෝ. බලන්න අඳුරට සාප කරගෙන ඉන්නේ නැතුව නිෂ්පාදකයෝ කරේ මොකද්ද? එයාලා කොහොම හරි එකතු වෙලා කට්ටිය සංවිධානය වෙලා හරි තීරණය කළා. අපි මේ කී ගානේ හරි දීලා දාමු. කීයක් හරි හමු වෙන්නේ. රජියත් මොනව හරි කරයි නේද කියලා පොඩි සිහිනයක් පොඩි බලාපොරොත්තුවකුත් තිබුණා නැත්තේ නෑ. දැන් මේ ඒකක 30ම පාරිභෝගිකයා ගන්න එකක් රුපියල බැගින්නේ අන්න වෙළඳපළ මිල. දැන් අපි අර සටහනේ ලිව්වේ මොකද්ද? සහතික මිල සහ වෙළඳපළ මිල අතර වෙනස ගෙවනවා. පරතරය. සහතික මිල සහ වෙළඳපළ මිල. මම ඔයාලට පරිස්සම්යතුව කිව්වා එතනදී මේ සමතුලිත මිල කියලා හිතන්න එපාය කියලා. වෙළඳපළ මිල. දැන් සහතික මිල රුපියල් 3යි වෙළඳ මිල රුපියල් 1යි. එහෙමනම් ඒ දෙක අතර පරතරය රුපියල් 2යි. රුපියල් 2 බැගින් සල්ලි ගෙවනවා රජය වෙළෙන්දට. දැන් ඇත්තටම මොකද උනේ? පාරිභෝගිකයා රුපියලක් ගෙවනවා රජය රුපියල් 2ක් ගෙවනවා රුපියලයි රුපියල් 2යි එකතුව 3යි සහතික මිල පාලන මිලම සම්පූර්ණ බඩු තොගේ වෙනුවෙන්ම නිෂ්පාදකයන් ලැබෙනවා යාදිනු. ගැනුම්කරු රුපියලයි ගෙව්වේ. ඒ වෙළඳපළ මිලත් සහතික මිලත් අතර පරතරය රුපියල් 2යි. ඒ රුපියල් 2 සල්ලි වලින් දෙනවා මේ ඒකක ප්‍රමාණය වෙනුවෙන්. ඔන්න එතකොට රජයේ මේ සඳහා දරන වියදම මේ බලන්න. රජයේ මේ සඳහා දරන වියදම ඔන්න රජයේ දරන වියදම. ගණන් හදලා බලන්න. එකකට රුපියල් 2යි ඩිෆරන්ස් payment. වෙළඳපළ මිල රුපියල් 3යි රුපියල් 1යි සහතික මිල රුපියල් 3යි ඒ අතර වෙනස රුපියල් 2යි ඒකක 30යි දෙවරක් 60ක් සල්ලි අතින් ගෙවනවා කවුද? රජය. පාරිභෝගික අතිරික්තයත් වැඩි වෙනවා මේකෙදී. නිෂ්පාදන අතිරික්තයත් වැඩි වෙනවා මේකෙදී. එහෙම කියද්දී ඔයාලට හිතෙනවා එහෙනම් මෙතන ඩෙඩ් වෙයිට් ලොස් එකක් නැතුව ඇති කියලා නේද? අපි බලමු. අපි ඉගෙන ගමු. දැන් මේ ඔයා දැක්කේ මේ සිද්ධියේ පෙරහුරුවක් විතරයි. පෙරහුරුවක් විතරයි. අවමිල පාලනය යටතේ ඔයා දැක්කේ පෙරහුරුවක් විතරයි. අපි බලමු දැන්. පැහැදිලිව ලස්සනට එකින් එක අරගෙන අපේ කතන්දරේ ඉස්සරහට යන්න. මිල ආධාරක ප්‍රතිපත්තිය යටතේ ඌණ පූර්ණ ගෙවීම් ක්‍රමය. ඌණ පූර්ණ deficiency payment. කතන්දරේ ගොඩනගන්න මොකක්ද උනේ? ඔන්න වෙළඳපළක් තිබුණා. ඔව්. සමතුලිතයක් තීරණය වෙලා තිබුණා. ඔව් ඔව්. සමතුලිත මිලක් සහ ප්‍රමාණයක් අතර ගැනුම්කරුවන් විකුණුම්කරුවන් ඔවුනෝන් වෙළඳපළ මිල යන්ත්‍රණය හරහා ගණන්දුන කරමින් සිටියා. නැතුව රජයට දෙනුණා මේ මිල සමතුලිත මිල. අර ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් මිල යන්ත්‍රණය හරහා අර අදෘශ්‍යමාන බලවේගයේ ඔස්සේ සංඥා සලාක සානුබල දෙන්න නියම වෙච්ච මිල ප්‍රමාණවත් නැත. unfavorable for the producer. ප්‍රමාණවත් නෑ. ඒක සාධාරණ නෑ නිෂ්පාදකයාට. ප්‍රමාණවත් නෑ මදි කියලා රජයට දැනුණා. රජය තීරණය කරා ඊට වඩා ඉහළ මිලක් නිෂ්පාදකයට ලැබිය යුතුයි. මේගොල්ලෝ කීරද මේ විකුණන්නේ? මෙහෙම විකුණලා කොහොමද මේ ව්‍යාපාර කරන්නේ? එහෙම කරලා කොහොමද මේගොල්ලෝ ඉස්සරහට යන්නේ? අපි උදව් කරමු කියලා රජය අර තීරණය වෙලා තියෙන සමතුලිත මිලට වඩා ඉහළ මිලක් බලෙන් ගෙනත් පැටවුවා. නීතියෙන් නියම කරා සහතික කළා. අවසානයේ මොකද වුනේ? මිල වැඩිවීමක નિરાයාස ප්‍රතිඵලය ඉල්ලුම සංකෝචනයේ සැපයුම ප්‍රසාරණය. ඉල්ලුම් සැපයුම් වක්‍ර එකිනෙක ප්‍රතිවිරුද්ධ දිශාවන්ට ඉහළට ගමන් කරා. බඩු ඉතුරුනා ආදි සැපයුමක්. එක විකල්පයක් තමයි ඒක රජයේ මිලදී ගැනීම. මෙතනදී රජයේ මිලදී ගත්තේ නෑ. වෙළෙන්දටම ඉඩ ඇරියා කීයට හරි විකුණන්න. වෙළෙන්දෝ මහන්සි වෙලා මේ බඩු ටික අරන් ගිහලා වික්කා. තිබිච්ච සමතුලිත මිලටත්
වඩා අඩු මිලකට වෙළඳ පොලේ අපි උදාහරණ රුපියල් 3යි පාලන මිල පාරිභෝගිකයෝ ගත්තු මිල රුපියල් 1යි. ඒ අතර පරතරය 2යි. අන්න ඩිෆරන්ස් එක ඩිෆිෂන්සි පේමන්ට්. ඒ වෙනස රුපියල් 2 රජය ගෙවනවා සල්ලි දෙනවා නිෂ්පාදකයාට. එතන භාණ්ඩ මිලදී ගැනීමක් පිළිබඳ සඳහන් කළේ නෑ. අපි සඳහන් වෙන්නේ අධිසැපයුම් මිලදී ගත්තා නෙමෙයි සල්ලි ගෙවුවා. යාට පියවරවල් තියෙනවා තව තවත් කතා කරන්න. දැන් මේ මොහොතේ ඔබ ඉන්නේ එතන. ඒ දේ තමයි අපි මේ පැහැදිලි කරගත්තේ. අපි යමු ඉදිරියට. දැන් ඔයාලගේ වාරේ කෝ අපේ පොත පින්තූර පොත ගන්න. ප්‍රස්ථාරේ අඳින්න පටන් ගන්න. මේ විදිහට ඉල්ලු වක්‍රයක් සැපීම් වක්‍රයක් සමතුලිතයක් සමතුලිත මිලක් සහ සමතුලිත ප්‍රමාණයක්. රැස්තිනේ හොඳයි. හරි පටන් ගමු. මම ඔබට ඉඩ දෙනවා නිශ්ශබ්දව. හිමින් සීරුවේ ඇඳ ගන්න. අක්ෂ සහ වක්‍ර ලස්සන නම් කරමු. අපි සංඛ්‍යා කීපයකුත් ලකුණු කරමු. පුළුවන් තරම් සැහැල්ලු සරල සංඛ්‍යා ගත්තු තරමට ඔයාට පහසුයි මේ තීරුම් ගන්න. ඉලක්කම් වල තියෙන බිංදු ගානට නෙමේ ලකුණු වැඩි වෙන්නේ. අපි දැනුම හරියට ලබාගෙන ඒක ප්‍රයෝජන ගන්න ආකාරය අනුවයි ලකුණු තීරණය වෙන්නේ. හොඳයි. දැන් ෆිනිෂ්. හරි. මම දන්නව අත්දැකීමෙන් ඔයාට වෙලාව හොඳටම ඇති ටික. දැන් අවම මිලක් රැගෙන එමු. සමතුලිත මිලට වඩා ඉහළ මිලක් නියම කරමු අපි අවම මිල හැටියට. රුපියල් 3යි කියලා මං හිතන්නම්. එතකොට මෙන්න සැපයුම ප්‍රසාරණය වෙනවා. ඒකක ආසන්න වශයෙන් වගේ ප්‍රස්ථාරය එන්නේ. ආසන්න වශයෙන් කිව්වට නරකමත් නෑ නේද? ඔව්. මෙතන බලමු එතනත් එයිද කියලා. ඔය එන්නේ රස්සරට. පරිමාව ඔයත් අහඳින්නේ එහෙම. පොඩයි හැම එහා උනට කමන්නේ. අපිම මිනිඳුරු වගේ මේක මනින්න යන්නේ දැන් මෙතන. හරි. ප්‍රස්ථාරයක් විභාගය අඳිද්දි ලස්සනට ෆිනිෂ් එක තියෙන්න ඕනේ. දැන් අපි මේ වර්ක්ෂොප් එකනේ. ඊට පස්සේ අපි හොඳට ලස්සනට ෆිනිෂ් එක ගමු පොලිෂ් කරලා. දැන් ඔන්න අවම මිල. මේ තියෙන්නේ. මේ තමයි අධිසැපයුම. සංඛ්‍යාවත් පේනවා 1 10ත් 30ත් අතර වෙනස තමයි අධිසැපයුම. ඇයි අධිසැපයුමක් ආවේ? කියනවා ඉතින් ඉවරයක් නැහැ. කියනවා ඉවරයක් නැහැ. ඉල්ලුම සංකෝචනය සැපියුම් ප්‍රසාරණය මේ වචන ඔහොම මම කියලා දැන් ඔයාට ඒවා වචන දැන් තහවුරු වෙලා තියෙන ඔළුවේ. එහෙම තමයි වෙන්නේ. දැන් ඔන්න බලන්න. මේ අධිසැපියුම මේ අතිරික්ත තොගේ රැගෙන නිෂ්පාදකයා එනවා පාරිභෝගිකයා සොයාගෙන. ඒ පාරිභෝගිකයා සොයාගෙන ගමනේදී පාරිභෝගිකයා මුණ ගැහෙනවා යම් සම්නිස්ථානයකදී. ගැනුම්කරු කියනවා මම ඉල්ලන්නම් ඒකක 30ක්. හැබැයි මම ඔයාට ගෙවන මිල එකකට රුපියල් 1ක් විතරයි. වෙරෙන්දට ඒකත් කමක් නැහැ ඇති. කමක් නැහැ ගන්න. ලකුණු කරන්න. මෙන්න ගැනුම්කරු ගෙවන මිල PB කියලා ලිව්වත් කමක් නැහැ ඕක. අපි ඔය සංකේතය යොදනවනේ. දැන් මේ දෙක අතර වෙනස තමයි අර
ඌන පූර්ණයට ගන්නේ. මම කෙටියෙන් ලියන්නම්. ඔයත් එහෙම ලියන්න. එහෙම ලිව්වහම හොඳටම ඇති මේ තාම තේරුම් ගන්නයි මේ හදන්නේ. ඌන පූර්ණය කවන්නේ. ඌන පූර්ණ ගෙවීම කියලා කිව්වට කමකුත් නැහැ. deficiency payment ඌන පූර්ණය කියවම අදාළ වෙනවා. අව මිලයි වෙළඳපොළ මිලයි අතර වෙනස. එක හැම පැත්තෙම දන්න ඔක්කොම වැඩ දාන්න. ඔක්කොම කැටයන්. ඔක්කොම ලකුණු කරන්න. සකර මොට මස්කට් පැණි බුංජි. ඒවයි කියන්නේ අපිට උගන්වපු සර්ලා මිස්ලා ඉස්සර මේවට. ඇයි එයාලා පාට ලස්සන තරම් ඒ ආభాෂ තමයි අපිටත් මේ තියෙන උගන්වන්න. පාසල උගන්වපු ගුරුතුමාලා ගුරුතුමීලා අපිට. මාදරෙන් අපි යාළුවෝ සිහිපත් කරන ගෞරවයෙන්. දැන් බලන්න. දැන් මම මේ ඇතුලේ පොඩි සංකේත ටිකක් සටහන් කරන්න යන්නේ. A B C D E F G H I මට දැනට ඔය ඇති සංකේත. මේවටත් මොන හරි අකුරු ටිකක් දාන්න පුළුවන්. ලියමු නේද? ඕන වෙනවා. මෙතන I වලින් නැවැත්තුවේ G. සම්පූර්ණයි. කාලේ ප්‍රමාණව. මේවා නිකන් තීදී නිකන් පාළුයි වගේ නේද? ඕනනම් දැම්මම කමන්නේ. අවශ්‍ය වෙන්නේ නැහැ හැබැයි. නමුත් ළමයි හැමතිස්සෙම අහනවා දැන් එතන මොකද වෙන්නේ? මම එහෙම පුරුදු කරන්නේ. එහෙම ලියලා ඉවරලා ඔයාලම තීරණය කරනවා පස්සේ ඒ ටික ඕන වෙන්නේ නැහැ නේ. වැඩක් නැහැ. එහෙම අත්දැකීමෙන් මේක අතාරින එක හොඳයි. කුතුහලයකින් ඉන්නකොට මම ඔය දිලා දැම්මා. ඔයාලා ලිව්වත් එකයි නැතත් එකයි කවන්නේ. මම නිදහස තියෙනවා. මේක මේ රාමුවක් අස්සින්ද ඉගෙන ගන්න එපා. රාමුවක් ඇතුළත ඉගෙන ගන්න බෑ. රාමු මුකුත් නැහැ. චේන් දාගෙන ඉගෙන ගන්න බෑ. නිදහසේ ඉගෙන ගන්න. නිදහසේ පියාඹන කුරුල්ලෙක් වගේ. නිදහසේ ඉගෙන ගන්න. දැන් කොහොමද දන්නවනේ දැන් මම උගන්වන්න ක්‍රමය. පීඩනයක් නේ. රිලැක්ස්. ඒකනේ මම කියන්නේ. රිලැක්ස්. බලමු. දැන් බලමු. මේ කතන්දරේට ඉස්සල්ලා මිල පාලට ඉස්සල්ලා කොහොමද තියෙන්නේ නැත්තේ පාරිභෝගික අතිරික්තය. තාම මේ ට්‍රයිල් එක යන්නේ. මිල පාලට ඉස්සල්ලා පාරිභෝගික අතිරික්තය තිබුණා මෙන්න මේ විදිහට. A B H නිෂ්පාදන අතිරික්තය. C I G එතන හොන එනවා මිල පාලට ඉස්සල්ලා නිෂ්පාදන අතිරික්තය පෙන්නන්නේ. ආර්ථික අතිරික්තය A B C J I H ඕන පිළිවෙලකට කියවන්නේ. ආර්ථික අතිරික්තය මේ ඔක්කොමනේ පාරිභෝගික නිෂ්පාදන දෙක එකතුව දැන් ගණනය කරන්නත් පුළුවන් ඕන. අපි ඊළඟට ගණනය කරමු. දැනට ඔයා පොඩ්ඩක් කටුසටහනට කුරුටු ගා ගන්න. දැන් වැඩේ ඉතිරම උන්න අමාරුයි තරමක් දැන් සංකීර්ණයි. හිමීට බලන්න. රජයේ මිල පාලනයක් නියම කළයින් පස්සේ මිල රුපියල් 3 දක්වා අධි සැපයුමක් ඇති වෙනවා. ඒ අධි සැපයුම මම දැන් වෙනම පෙන්නන්නම්. එකින් එකට එක එක සෙල්ලම් දාන්න ඕන දැන් අපි දෙගොල්ලෝ. හරි. මෙන්න මේ අධි සැපයුම. දැන් හොඳට දන්නවා ඒක ප්‍රගුණ කරලා ඉන්නේ ටික. ඕක රජයේ මිලදී ගත්තා නම් වෙන්නේ මොකද්ද? වෙච්ච කිරිච්ච දේ දැන් හොඳටම දන්නවා. දැන් එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. කවුරු සල්ලි දීලා මේ බරු ටික ගන්නෙ නෑ. බරු ටික පොලේ ඉතුරු වෙනවා වෙරෙන්ද ළඟ. වෙරෙන්ද පොලේ. වෙරෙන්ද මොකද කරන්නේ? ඒ ඔක්කොම මුළු සැපයුම ඒකක 30ම අරගෙන පාරිභෝගිකයා මුණ ගැහිලා අහනවා ඔයා කීයක්ද ගෙවන්නේ අපිට? එයා කියනවා මං ගෙවන්නම් රුපියලක්. කවුද කියන්නේ? ගැනුම් කරු කියනවා. මං ඔයා රුපියලක් ගෙවන්නම් එකකට. රුපියල ගානේ ඔයා ළඟ තියෙන බරු ටික මට දෙන්න කියලා පාරිභෝගිකයා ඔන්න ගෙවනවා රුපියලක්. මෙන්න රජයේ දීපු මිල රුපියල් 3යි. පරතරේ රුපියල් 2ක්. රජේ එනවා දැන් දුක් ගන්න රාල ඔම්බුස්මන් පිට වෙන්න එනවා ඇවිත් කියනවා පාරිභෝගිකයා රුපියලක් දුන්නා නේද? කීයක්ද තියෙන එකක 30යි. ඔන්න අපෙන් ඉතුරු ටික කියලා ආණ්ඩුව සල්ලි දෙනවා එකකට රුපියල් 2 ගානේ. මොකද්ද 2 ගානේ කියන්නේ? සහතික මිලයි වෙනද පෙළ මිල අතර වෙනස.
අර ප්‍රමාණය වෙනුවෙන්ම ගෙවනවා මෙන්න දරුවනේ රජය දරන වියදම. ඔන්න රජය දරුව වියදම. දැන් හොඳට බලා ගන්න. මේ අවසන් පියවර නෙමෙයි. තව පියවර ගණනාවක් උගන්වනවා. එකින් එක ටිකින් ටික අත්දැකීම් ගමු. රජය දරන මේ වියදම තුල ඔයාට දැනෙනවා දැන්. අර කලින් තිබුණු පාරිභෝගික අතිරික්තය මං ඉතින් තීන්ත බාල්දි ගොඩක් ගෙනලා තියෙන ලෑස්ති කරන් ඉන්නේ හරිද? මෙන්න කලින් තිබිච්ච පාරිභෝගික අතිරික්තය. ඒකට එකතු වෙනවා දැන් අලුත් අතිරික්තයක්. ඔන්න කලින් තිබිච්ච පාරිභෝගික අතිරික්තය. ABH අකුරු වලින් පෙන්නන්න. මතකයි. කමක් නෑ මම දන්නවා මතකයි කියලා ආයෙ පෙන්නනවා. ABH තමයි කලින් තිබුණේ. දැන් පාරිභෝගික අතිරික්තය එකතු වෙලා පාරිභෝගිකය රුපියල ගානේ බඩු ගන්නේ. CID මෙතන අපිට තිබුණා අකුරක් KKEE ABCD මෙතන E අකුරක් තිබුණා හරි. දැන් අලුතෙන් පාරිභෝගික අතිරික්තයට එකතු වෙනවා CIDE කියන ත්‍රැපීසියම. ඔය අකුරු දැන් පෙනුනත් එකයි නැතත් එකයි නිකන් පින්තූරේ බලන්න. මෙන්න පාරිභෝගික අතිරික්තයට අලුතෙන් එකතු වෙන කොටස. ත්‍රැපීසියම. ABH තිබුණා දැන් ABHට එකතු වුණා CIDE කියන ටික. දැන් මේක වැඩපොළනේ මගේ වර්ක්ෂොප් එකනේ. මම ඒක එක එක මොස්තර දානවා දැන්. ඔන්න පාරිභෝගික අතිරික්තයට එකතු වෙච්ච කොටස. හොඳයි නේද? පාරිභෝගික අතිරික්තය වැඩි වුණානේ. දැන් අර අධිසැපියු මිලට ගත්ත වෙලාවේ පාරිභෝගික අතිරික්තය බොහොම කුඩා ප්‍රමාණයකට සීමා වුණා. මේක හොඳයි. ගැනුම්කරු රත්වාසී ඇයි? එයා රුපියල ගානේ 30ක් ගන්නවනේ දැන්. කලින් තිබුණේ රුපියල් 2 ගානේ. මෙතන රුපියල් 2 නේ තිබුණේ කලින්. 2 ගානේ 20ක් නේ. රුපියල ගානේ 30ක් ගත්ත පාරිභෝගික අතිරික්තයට එකතු වුණා CIDE. ඒ විතරක්ද බලන්න හොඳට දැන්. ආණ්ඩුව රුපියල් 2ක් ඕනපූර්ණයට ගෙවපුවාම නිෂ්පාදකයා රුපියල් 3ක් ලැබෙනවනේ. මෙන්න මේ ටික නිෂ්පාදන අතිරික්තයට එකතු වෙලා. මෙන්න මේ කොටස. මේන් බලන්න. නිෂ්පාතිරික්තයට එකතු වෙන කොටස. BHG මේ F කියන කොටස නෑ. ඒක අව නැවත මම පෙන්නන්න. හරි එන්න. මෙන්න නිෂ්පාදන අතිරික්තයට එකතු වෙන කොටස බලමු. හිමීට බලා ගන්න. ඉවසීමෙන් බලා ගන්න. මේවට හදිස්සි වෙලා බෑ. ත්‍රැපීසියමක කොටසක් එකතු වෙනවා නිෂ්පාදන අතිරික්තයට. මෙන්න ඒ කොටස. පාරිභෝගික අතිරික්තයට එකතු වුණා CIDE නිෂ්පාදන අතිරික්තයට එකතු වුණා BHG. ඔය අකුරු එකක්වත් මතක තියාගන්න හදන්න එපා අකුරු වශයෙන්. මේ ඉමේජ් එක මතක තියාගන්න මේ පින්තූරේ. හොඳයිනේ දැන්. පාරිභෝගික අතිරික්තයේ ABH තිබිලා යා වැඩි වුණා ABHCIDE. පාරිභෝගික අතිරික්තය වැඩි වෙලා. ඒ විතරක්ද? නිෂ්පාදන අතිරික්තය තිබුණේ CGI. දැන් CGIට එකතු වුණා BHG. පාරිභෝගික අතිරික්තෙත් වැඩි වුණා. නිෂ්පාදන අතිරික්තෙත් වැඩි වුණා. ඒ කියන්නේ ආර්ථික අතිරික්තය පෙරට වඩා වැඩි වෙන්න එපා. ඔව් වැඩි වෙනවා. හැබැයි මෙතන දුක හිතෙන කතාවකුත් තියෙනවා. ඇයි? රජය දරූ වියදම තුල මේ සම්පූර්ණ ප්‍රදේශයේ රජය දරූ වියදම වලට මතකයිනේ. BCIDEF GHI මේ F කියන කොටසත් රජය දරපු වියදමක්. මේ F රජය දරපු වියදමක්. හැබැයි ඊ වියදම පාරිභෝගිකයට ලැබුණෙත් නෑ.
නිෂ්පාදකයන් ලැබුණෙත් නෑ මං එහෙම කියන්නේ. පාරිභෝගික අතිරික්තයට එකතුනෙත් නෑ. නිෂ්පාදන අතිරික්තයට එකතුනෙත් නෑ. මේ F කියන කොටස. කෝ ආය පාරක් බලමු. මෙන්න මේ ටික. මේ තද කළු වර්ණයෙන් ආවේ. ඒ කොටස ඌන පූර්ණයේ වෙනුවෙන් රජය දරපු වියදමක්. රජය ඒ කොටස වියදම් කරා වුණාට ඒක පාරිභෝගික අතිරික්තයට එකතුනෙත් නෑ. නිෂ්පාදන අතිරික්තයට එකතුනෙත් නෑ. dead weight loss, welfare loss, සුබ සාධන පාඩු. අධිසැපියුම් මිලදී ගද්දී පාඩුව ඉතා විශාල ප්‍රමාණයක් ඔයාට මතක ඇති. ඒ ඇඳපු ප්‍රස්ථාරය අනුව. මේත් ඒ වගේම ප්‍රස්ථාරයක් නේ. මේක හැබැයි ඊට වඩා වෙල්ෆෙයාර් ලොස් එක අඩුයි, සුබ සාධන පාඩුව අඩුයි. හැම තිස්සෙම දරුවනේ යම් යම් දේවල් සංසන්දනය කරන්න වෙනවා. මුල මතක තියාගන්න වෙනවා. විෂය හරියට ඉගෙන ගනිද්දී මේ බලන්න පුංචි දෙයක් ඔයාට මම උදව්වක් කරන්නේ. මේ බලන්නකෝ. මොකද්ද මම මේ අඳින්නේ කියලා. ඔයාලට මතකයි නේද? හරි. ඉන්න මම ගන්නම් ගන්න. ඔයාලට මතකයි මෙන්න මෙහෙම සිද්ධියක්. මේ අඳින දේ ඔයාලට දැන් පැහැදිලි නෑ. පැහැදිලි වෙන්න ඉඩ අරින්නයි මම මේ අඳින්නේ. හරි. ඔයාට හොඳටම මතකයි අර අධිසැපියුම් මිලදී ගනිද්දී විශාල වියදමක් නාස්ති වුණා. dead weight loss. ආර්ථික අතිරික්තයට එකතුනේ ඉතා සුළු කොටසක්. මම මෙන්න මේ වගේ වර්ණ තමයි එතකොට යොදාගත්තේ. කලින් හැමතිස්සෙම අර කලින් පරිච්ඡේදවල ඉගෙනගත්තු දේ එකතු කරන් එන්න මේ ගමන. පියවරක් පියවරක් එකකට එකක් සම්බන්ධයිනේ. හැබැයි ඒ වගේ විශාල පාඩුවක් මේකෙදි සිද්ධ වුණේ නැහැ. මේකෙදි පාඩු වුණා නම් පාඩු වුණේ මෙන්න මේ ටික. මෙතන විශාල පාඩුවක් ඔය නිල් පාටින් පෙන්නේ. මේකේ ඔන්න ඔය ටික එන්නේ. ඔය F කියලා මම පෙන්නුවේ. දැන් මේ පෙරහුරුවක් විතරයි. පෙරහුරුව තුල උනත් ඔයා ගොඩක් දේවල් සටහන් කරගත්තා, ලියාගත්තා. දැන් අපි යන් ඒක මතක තියාගන්න දෙවෙනි රවුම මම මෙරිගෝ රවුම වගේ අරන් යනවා රවුමෙන් රවුම. දැන් බලමු. දැන් අපිට තියෙනවා කලින් වගේ හොඳ ප්‍රස්ථාරයක්, හොඳ ෆිනිෂ් එකක්, සම්පූර්ණ සංඛ්‍යා සටහන්, සංකේත සටහන් දීලා තියෙන්නේ. සංඛ්‍යා ටිකක් අපි ලියා ගනිමු. දැන් නැවතත් පොතේ වැඩක් තියෙනවා ඔයාට. මගෙත් එක්ක යන්න පටන් ගමු. හොඳයි. අපි සංඛ්‍යා ටිකක් ලියා ගනිමු ලස්සනට. 1 2 3 4 මේ පැත්තේ අපි 10 20 30 40 පුංචි මිලක්කම් ගත්ත තරමට තමයි ඔයාට වඩා සැනසෙල්ලෙන් මේක බොහොම ඉවසිල්ලෙන් සතුටින් තීරුම් ගන්න පුළුවන් වෙන්නේ. මෙතන ඉලක්කම් බිංදු 1000 2000 දාගත්තාම ඉඩක් නැහැ. ඒ වුණා අපිට පැත්තෙන් ලියන්න පුළුවන් බිලියන කියලා. ඒක බිලියන 1000. මේ පැතිලා රුපියල් දසදහස් කියලා. ඒතර බිංදු ගොඩක් ඕන. එහෙනම් මේ සංඛ්‍යාවල නෙමෙයි තියෙන්නේ දැනුම. ඒක ලබා ගන්න ක්‍රමයේ උපක්‍රම. ඊට පස්සේ සංඛ්‍යා මෙට්‍රික් ටොන් වලින් හරි ලියන්න පුළුවන් විභාගෙ හිමත් ප්‍රශ්න ඇහුවා. ඒවා පුරුදු කරනවා සාකච්ඡා කරන්න. දැන් මේ විදිහට ප්‍රස්ථාරය සටහන් කරගන්න ඕනේ. අකුරු රටාව මේ විදිහටම දාගන්න. A B C D E F G H I J K L එහෙම ඇවිත් මෙතන මම මේ සමතුලිතයේ ළඟ E අකුර වගේ සංකේතයක් සිග්මා ගත්තේ. මොකද E අකුර එතනත් ලිව්වොත් අපි දිගුල්ලු පටලව ගත්තා වෙනවනේ. එක අකුර දෙපාරක් තිබුණාම. දැන් හරි අපි බලමු සංඛ්‍යා සටහන් කරගන්න. දැන් වගුවක් පුරවන්න යන්නේ. අර කලින් වගේ මෙන්න මේ වගේ වගුවකට යන්න ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලා වෙන වෙනම ලියාගනිමු. ඊට පස්සේ වගුව පුරවමු. හොඳයි. දැන් මෙතන ඉන්නේ අපි. හරි.
මිල පාලනයට පෙර පාරිභෝගික අතිරික්තය මම ගණනය කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මිල පාලනයට පෙර පාරිභෝගික අතිරික්තය මගේ මේ රූප සටහනේ පේන්නේ ABI සංඛ්‍යා එක්කයි දැන් වැඩ කරන්නේ. 4ත් 2ත් අතර මේ ත්‍රිකෝණී වර්ගඵලයනේ හොයන්නේ 2ක් වැඩි කරනවා. තිරස්සක්ෂී දුර 20යි ඒකක ප්‍රමාණය. බෙදුවා දෙකින් බොහොම සැහැල්ලු ඉලක්කම් එන්න දීලා තියෙන්නේ. පාරිභෝගික අතිරික්තය 20යි. අපිට පුළුවනි ඒක මේ වගුවේ මෙහෙම ලියලා තියන්න. මම මේ තීරුවේ. ඔයාට වගුවක තීරුවක හදාගන්නත් අවස්ථාව දැන් දෙන්නම්. දැන් ටිකක් කාර්යක්ෂමයිනේ. දැන් වේගෙන් යන්න පුළුවන්නේ. හොඳයි මං හිමින් ඒ වගුරත් අවස්ථාව දෙන්නම්කෝ. රූල් 4ක් නේ ගහගන්න තියෙන්නේ මේ පේලියෝනේ නෑනේ මේ හෙඩින් එක ලිව්වහම ඇතිනේ. පාරිභෝගික අතිරික්තය මිල පාලනට පෙර 20යි. මේ පෙර පසු මිල පාලනට පෙර මිල පාලනට පසු කිය මම ලියලා නෑ. දන්නවනේ දැන් මාතෘකාවේ තියෙනවා. එhmenan අපි ආපහු යන් අපේ ප්‍රස්තාරයට. පාරිභෝගික අතිරික්තය 20යි. නිෂ්පාදන අතිරික්තය ඉන්නේ CJ. මෙන්න මෙතෙන්ට අපි පොඩි සංකේතයක් ලියා ගනිමු. හරි. මේ D අකුරම තිබුණු දෙයක් මෙතන නැති අකුරක් ලියමු. ඒව ප්‍රශ්න නැහැ. අපි පොරොමු. A B C D E F G H I J K L අපි එතෙන්ට දාමු. අපිට පුළුවන් අකුරු. එක අකුරනේ අවශ්‍ය වෙන්නේ. මම පුංචියට ලිව්වා M අකුර. M අකුර ලියලා තියෙනවා. දැන් නිෂ්පාදන අතිරික්තය වෙන්නේ දැන් එකම වර්ණයේ තියෙන්නේ පටලව ගන්න එපා. ABI අපි වෙන් කළා පාරිභෝගික අතිරික්තයට. ඔයා ඇහැට හොඳට හුරු වෙන්න මේ උපක්‍රමය පාවිච්චි කරන්න. දැන් CMJ නිෂ්පාදන අතිරික්තය. ඒකත් මේකම නෙන්නේ. උස 2යි පළල 20යි දෙවරක් 20. බෙදුවා දෙකෙන් උත්තරේ 20යි. එහෙමනම් දැන් අපි වගුව පුරවනවා මෙහෙම. නිෂ්පාදන අතිරික්තයත් 20යි එන්නේ. එතකොට අපි දන්නවා ආර්ථික අතිරික්තය 40යි. රුපියල් වලින් ප්‍රකාශ කරයි යෝග සංඛ්‍යාව විභාගයේදී අපි ප්‍රශ්නයක් ගමු. දැනටම ඉලක්කම ලියමු. ඉතින් ඔයාලට පුළුවන් එකපාරම මේක හොයාගන්න. මේ සම්පූර්ණ උස පළලින් වැඩි කරලා දෙකෙන් බෙදලා ඒ ත්‍රිකෝණේ මම බෝඩ් එක මකනකම් ඒ ක්‍රමයට හදාගන්න. ඉවසීමෙන්. කලබල නැතුව මේ පන්ති කාමරේ ඉගෙන ගන්නවා කියලා හිතන්න. ඒතර අපි කොහොමද යදාගන්නේ ගණනය කිරීමේ? සම්පූර්ණ උස වැඩි කරනවා සමතුලිත ප්‍රමාණය. ඉතින් දැනුත් එන්නේ ආර්ථික අතිරික්තය 40යි. මේ ඇවිත් තියෙන්නේ. තාම රජයේ වියදම් ගන්නෑ නේ. දැන් ඔන්න වැඩේ පරිස්සම් වෙන්න ඕනේ. ඌන පූර්ණයෙන් පසුව පාරිභෝගික අතිරික්තය. වගුවට යමු. හොඳට බලාගන්න. බෝඩ් එක මං පිරිසිදු කරගන්න තුරු. මිල පාලනයට කලින් පාරිභෝගික අතිරික්තය තිබුණා ABI. මිල පාලනයෙන් පස්සේ අධි සැපීමක් බිහි වුණා. පාරිභෝගිකයන් රුපියල ගානේ ගෙවුවා. ඌන පූර්ණය තුල රජය එකකට රුපියල් 2 බැගින් ගෙවුවා. මෙන්න මේ පරතරය. ඒකක 30ක් සඳහා රජයේ රුපියල් 2 බැගින් ගෙවුවයින් පස්සේ පාරිභෝගිකයා රුපියල ගානේ නිගන්නේ. ඌන පූර්ණය සඳහා රජයත් සල්ලි ගෙවුවා. කොහොම හරි
පාරිභෝගිකයා ඒක 30ක් මිලදී ගත්තා. දැන් පාරිභෝගික අතිරික්තය බවට පත් වෙනවා මේ ABIට අමතරව රුපියල් 1 බැගින් ඒකක 30ක් මිලදී ගන්න අවස්ථාව ලැබීම නිසා CJKL කියන කොටස් ආර්ථික අතිරික්තය තුල පාරිභෝගික අතිරික්තයට එකතු වෙනවා. CJKL. දැන් සම්පූර්ණ පාරිභෝගික අතිරික්තය වෙන්නේ කලින් තිබුණා ABI. එයාට CJKL එකතු වුණා ගාන හදන්න. දැන් පාරිභෝගික අතිරික්තය ගණනය කරමු. මේ සම්පූර්ණ ත්‍රිකෝණේ උස 3ක් වෙනවා. 4 1 අතර අර ලියන්නේ උපරිම මිල. දැන් අවම මිල සමතුලිත මිල කියලා ලියුවොත් හරියනවද? නෑ. අන්න ඒකයි මම මේ සූත්‍ර වලට ඔයාලව කොටු කරලා රාමුව ඇතුලේ හිර කරලා ලැමිනේට් කරන්නේ නැත්තේ. ගැලවිලා එළියට එනවා ඊට පස්සේ. ඒව හිර වුණාම දැන් පාරිභෝගික අතිරික්තය වෙන්නේ මේ සම්පූර්ණ උස. දැන් ඒතර ඔබ ලියවන සූත්‍රය ලියන්නේ උපරිම මිල ඍණ ගැනුම්කරු ගෙවන මිල. බලන්න මේ සූත්‍ර වලට ඉල්බගෙන ඒවා කටපාඩම් කරලා ගියා නම් අපි කොතනද අත ඉන්නේ? තව කොච්චර අපිට මහන්සිද? ඔළුවට වෙහෙස කරද? දැන් ඔය ඊටාම නිර්මාණශීලී ලෙස සූත්‍රයක් හදාගන්න පුළුවන්. මෙතන මම පෙන්වර PB කියලා ගැනුම්කරු ගෙවන මිල. ඔබට ඔය සූත්‍රයක් ලියන්න ඕන නම් ලියන්න. උපරිම මිල ඍණ ගැනුම්කරු ගෙවන මිල වැඩි කිරීම. දැන් සමතුලිත ප්‍රමාණය කියන්නේ බෑ. ඉල්ලුම් ප්‍රමාණය 3 වැඩි කිරීම 30 බෙදුවා 2කින් දෙවරක් 1යි 15යි. දැන් පාරිභෝගික අතිරික්තය 45යි. ලියමු නේද අපි වගුව පුරවමු. දැන් මිල පාලට පෙර තීරුව ඉවරයි. දැන් මිල පාලනේ පස්සේ තීරුව අපි පුරවන්නේ. ඔබ තියාගන්න. ඔයාට දැන් ශනිකව පේනවා පාරිභෝගික අතිරික්තයේ වෙනසක් තියෙනවා. වැඩිවීමක් লীලා දාමු ඒක. වැඩි වුණා කියලා ධන ලකුණක් ලියන්න අවශ්‍ය නැහැ උතන. පාරිභෝගික අතිරික්තය වැඩි වුණා. 20ක් තිබුණා. තව 25ක් එකතු වුණා. එමයි මේ 45 හැදුනේ. මේ බලන්න දැන්. ඒ එකතු වෙච්ච පාරිභෝගික අතිරික්තය. මෙන්න මේ ත්‍රැපීසියමනේ. ඒකයගේ අපි හොයලා බලමු. බෝඩ් එක මකාගෙන. මේ සමාන්තර පාද දෙකේ එකතුව ලම්බ උසෙන් වැඩි කරලා දෙකෙන් බෙදන්න ගණිත මේ වචන මම කියනවා වැඩි ඔයාලට. නමුත් ඉතින් දන්නවනේ දේවල් නම් ගණනය කරමු. මේ ඉහළින් තියෙන පාදේ 20යි 30යි 50යි උස 1යි. 50 වැඩි කිරීම 1 බෙදීම 2 කියලා ලියන්න ඕනද? පාරිභෝගික අතිරික්තයේ වෙනස 25යි. වැඩිවීමක්. මේ තියෙන්නේ. ඒ වැඩි වෙච්ච ටික. දැන් නිෂ්පාදන අතිරික්තයට යමු. ප්‍රස්ථාරි. backward forward. හොඳ ව්‍යායාම මට. දැන් අහගන්න හොඳට. පාරිභෝගිකයා රුපියලක් ගෙවද්දි. රජයේ රුපියල් 2ක් ඌණ පූර්ණයේ වශයෙන් ගෙවද්දි. රජයේ රුපියල් 2 බැගින් ඌණ පූර්ණයේ වශයෙන් ගෙවද්දි. නිෂ්පාදකයාට රුපියල් 3ක්ම ලැබෙනවනේ. දැන් කලින් නිෂ්පාදන අතිරික්තයේ තිබුණේ
CJM. දැන් නිෂ්පාදන අතිරික්තයට එකතු වෙනවා BIH. BIH එකතු වෙනවා. ඒකත් තියෙන ත්‍රැපීසියමක් අර වගේමයි මෙතනම තියාගෙන ලියන්න. 20යි 30යි එකතුව 50යි උස 1යි බෙදුවා 2 25යි. ඒ කියන්නේ නිෂ්පාදන අතිරික්තයට එකතු වෙච්ච කොටස තමයි මේ මම දැන් පෙන්නන්නේ. හරි. දැනුණා නේද? කොච්චර ලස්සනට දැන් මේ පාඩම ඔයා ඉගෙන ගත්තද? තව ඉස්සරහට තව ලස්සන පාඩම් විවිධ මෝස්තර එක්ක බොහොම සුන්දර චාරිකාවක් මේ පාඨමාලාව. අපි බලමු වගුවට ගිහින්. දැන් නිෂ්පාදන අතිරික්තය සම්පූර්ණ ගණනය කරන් ඉමුකෝ. මේ සම්පූර්ණ ත්‍රිකෝණය මෙහෙම බලන්න. මුළු නිෂ්පාදන අතිරික්තය වෙනවා එතකොට BCMJIH. අර වැඩි වෙච්ච ටිකනේ මම ඉස්සෙල්ලා ගණනය කරේ. ඒකත් උනා මෙයත් උනා. 3 වැඩි කිරීම 30. 3 වරක් 30 90ක් බෙදුවා 2කින් 45යි. ඔයාට වෙලාව දෙන්න මම මේ කල් බලන්නේ. නිෂ්පාදන අතිරික්ත මිල පාලනයෙන් පස්සේ ගිහලා ලියමු නේද? වැඩි වී 25යි කලින් වගේ. හොඳයි නේද? එකතු වෙනවා. අඩුවක් උනේ නෑ නේ තවම. එහෙම වෙයි. එතකොට බලමු. එතකල් අඳුරට සාප කර කර ඉන්නේ නැතුව අඩුවම හොයි නැතුව අපි ලැබෙන ඒවා ගැන සතුටින් යන්කෝ. මෙතන 90යි එකතුව. 25යි 50යි. ඔයා හරිද නැද්ද කියලා බලන්න මේ පැත්තට. 40ක් තිබිච්ච අතිරික්තය 90ක් වුණා කියන්නේ 40ට කීයක් එකතු වෙලාද? 50ක් එකතු වෙලා වන්නේ ආසාවට ලියන්න ඕක ධන ලකුණ දාන්න යන්න එපා පුතේ. දෙම්මයි කියලා නඩු දාන්නෙත් නෑනේ. අපි ආසාවට මේ මට නිර්මාණශීලී වාට පෙන්වන්න ඕනේ මෙයා වැඩි වුණා කියලා. හැමතිස්සෙම අඩු වෙන එකනේ පෙන්වන්නේ. අඩුවම කියන්නේ නැතුව වැඩි වෙනවත් පෙන්වන්න. ඔන්න එහෙනම් අපි දැක්කා පාරිභෝගික අතිරික්තයත් වැඩි වුණා. නිෂ්පාදන අතිරික්තයත් වැඩි වුණා. එහෙනම් ආර්ථික අතිරික්තය වැඩි වෙනවමයි. දැන් පොඩි දුක හිතෙන කතාවකුත් කියවෙනවා තව ටිකකින්. රජයේ වියදම ඩිවිෂන්ස් පේමන්ට් සිස්ටම් ඔයා දන්නවා මතකයි දැන් රජයේ වියදම රජයේ රුපියල් 2 බැගින් ගෙවුවා ඒකක 30කට මතක අමතක මොනවා වුණත් මගේ වගකීම මම ප්‍රස්තාවයට එක් යන්න මේපෑ. ඔන්න දැන් පෙන්වන්නයි හදන්නේ ඌන පූර්ණ ගෙවීම. රජයේ දරන වියදම ඉන්න කාර්යයටම නීට් එකට ගමු ලස්සනට. මෙන්න දුවේ පුතේ රජය දැරූ වියදම ඌන පූර්ණය සඳහා. BCIKLGH BCJKLGHI I සහ J ලියන්න ඕනද නෑ. ගාන හදමුකෝ. එකක් තුනත් අතර ඌන පූර්ණයේ වෙනුවෙන් එක ඒකකයක් සඳහා රජයේ රුපියල් 2 බැගින් ඒකක 30ක් සඳහා ගෙව්වා. නෑ කියන්නේ ගෙව්වනේ. ඉතින් අපි කල්ලියෝ ඉතින් රජයේ ගෙව්වා නම් අපි ලියන එක හොඳයි ඉතින් නේද? ඔක නොලියා ඉන්න එක අසාධාරණයි. එකක් 2 බැගින් ඒකක 30ක් සඳහා හරි හුරතල් චක්කර තියෙන්නේ. රජයේ වියදම 60යි. රජයේ දැරූ වියදම 60ක්. හරිනේ? ඔය තියෙන්නේ. ලියමු ගිහිල්ලා අපි අර වගේ රජයේ වියදම.
රජයේ වියදමක් මේ ඍණ ලකුණ ලියමු. 60යි. රජයේ වියදම අපි ඉස්සර අතනක් ලියාගෙන ආවේ පෙන්නගෙන. දැන් දුක හිතෙනවා ඇයි? රජයේ 60ක් වියදම් කරාට ආර්ථික අතිරික්තයට ලැබුණේ කීයද? එකතු වුණේ 50යි. මේ පාරිභෝගික අතිරික්තයේ 25කින් වැඩි වුණා. නිෂ්පාදන අතිරික්තයේ 25කින් වැඩි වුණා. 25 ආර්ථික අතිරික්තයේ 50කින් වැඩි වුණා. රජයේ ඌණ පූර්ණේ සඳහා 60ක් වියදම් කරා. ඒ වියදමෙන් 50යි සමාජයට ලැබුණේ. ඒන ලොස් එක කීයද? ලොස් එක කීයද? ඩෙඩ් වේට් ලොස් ඍණ 10යි. ඍණ 10යි. සතු පෑරින්ම ලිව්වෝ. එතනින් තමයි ඔයාට ඒක හොයන්න පුළුවන් වෙන්නේ. මේකේ බලමු මේ ලොස් එක. මේ රතු පාටින් පෙන්වුවේ දරුවෝ රජයේ දරපු වියදම. ඒ වියදමෙන් පාරිභෝගික අතිරික්තයට එකතු වුණා මෙන්න මේ කොටස. නිෂ්පාදන අතිරික්ත එකතු වුණා මෙන්න මේ කොටස. අර 25 කියලා පෙන්නේ ওই ටික 50. හැබැයි කාටවත් එකතුරේ නෑ චී. කොච්චරද චීගේ ඉලක්කම? උස බලන්න. එකක් දෙකක් අතර ඌණ පූර්ණේ සඳහා දීපු රුපියල් 2 20යි 30යි අතර මේ ත්‍රිකෝණේ 2 වැඩි කිරීම මේ උස 2යි ත්‍රිකෝණේ පළල එන්නේ 10යි බෙදුවත් 2කින්. එහෙනම් අහිමි වුණා කොච්චරක්ද? ඩෙඩ් වේට් ලොස්. දැන් මේක වර්ක්ෂොප් එක කටු වැඩ. එහෙම තමයි හැඩි දැඩි ගොඩක් හැඩි වෙලා වැඩ කරලා ඔයාගේ ඔලු ගෙඩිය ඇතුලේ මේ ඔක්කොම වැඩ ටික දැන් තැම්පත් වෙලා තියෙන්නේ. ඩෙඩ් වේට් ලොස් ඉඩ තියෙන තැනක ලියමු. සුබ සාධන පාඩුව 10යි. ඒක තමයි අර පෙන්වුවේ. ඩෙඩ් වේට් ලොස් එක. මේ බලන්න. සුබ සාධන පාඩු. නාවුම් මිල පාලනය නිසා අධිසැපියුම් මිලදී ගත්තා වුණත් ඌණ පූර්ණ ගෙවීම් ක්‍රමයකදී වුණත් ඒ සහතික මිල අනුගමනය කරන්න රජයේ විශාල වියදමක් දරලා ආර්ථික අතිරික්තයට යම් දෙයක් එකතු කළා තමයි. හැබැයි රජයේ දරූ වියදම මුළුමනින්ම එකතුනේ නෑ. කොහෙන්ද රජයට මේ වියදම් දරන්න මුදල්? මහ ජනතාවගේ බදු මුදල්. ජනතාවගෙන් අය කරන බදු ආදායමෙන් වියදම් කළා 60ක්. නිෂ්පාදකයාට සල්ලි ගෙවන්න සහතික මිල යටතේ පාරිභෝගිකයෝ බඩු මිල දී ගත්තු නැති නිසා වෙළඳපොළ මිල රුපියල් 1යි සහතික මිල රුපියල් 3යි ඩිෆිෂන්සි පේමන්ට් ඌණ පූර්ණේ සඳහා රජය 60ක් වියදම් කරාම ඒවා මිලියන බිලියන ට්‍රිලියන වෙන්න පුළුවන් සල්ලි. දැන් අපි රුපියල් 60යි කිව්වට ඒ 60 කොහෙන්ද? මහ ජනතාවගෙන්ම අරගෙන දුන්නා. පොදුවේ මහ ජනතාවට ආර්ථිකයට ලොස් එකකුත් වුණා. දැන් බලන්නද වේ පුතේ බදු අය කරපු තැන ඉඳන් මේ රජයේ මැදිහත් වෙලා මං කියන්නේ මේ ආණ්ඩුව වෙළඳපොළට මැදිහත් වුණාම බදු අය කරත් ඒක ගැනුම් කරු මත විකුණුම් කරු මත වටිනාකම් මත ඒකක බදු මොන බදු වුණත් බද්දෙන් පස්සේ සමතුලිතයේ තුල ඔබ දැක්කා ඩෙඩ් වේට් ලොස්. අදි බදු බරක් එක්සස් ටැක්ස් බර්ඩන් කියලා අපි කිව්වා ඒකට. සහනාධාර පිරිනැමුවා. නිෂ්පාදකයා මත වේවා පාරිභෝගිකයා මත වේවා ඒකක සහනාධාර වේවා ප්‍රතිශතයක් මත වේවා කවරක් තුල හෝ වේවා ඉල්ලුම් සැපියුම් නම්‍ය අනම්‍ය මුණ තත්වයේ තුල හෝ අපි සාමාන්‍යයෙන් කතා කරපු හැම පියවරකදී අපි දැක්කා සහනාධාරයේ සඳහා රජයේ විශාල වියදමක් දැරුවා. ඒයින් කොටසක් ඩෙඩ් වේට් ලොස් වෙල්ෆෙයාර් ලොස් හානියක් වුණා. ඊට පස්සේ අපි ආවා කොතෙන්ටද? මිල පාලනයට. උපරිම මිල පාලනයට. එතනදිත් අපි දැක්කා ඩෙඩ් වේට් ලොස්. අවම මිල පාලනට ආව පරිච්ඡේද දැන් 2 ඉන්නේ අවම මිල පාලනය. මේ පරිච්ඡේද 2 කිව්වේ අවසානයේ අධිසැපියුම් මිල දී ගැනීම පරිච්ඡේද 2ක් කරා.
දැන් මේ උණ පූර්ණ පරිච්ඡේදය. ඒතර උණ පූර්ණයේදීත් අපි දැක්කා අධිසැප මිලදී ගත්තාමත් දැක්කා dead weight loss. හැබැයි අධිසැප මිලදී ගත්ත තැන මේ අභ්‍යාසයේ මේ උදාහරණේ විශාල ආවාසියක් දැක්කා. උණ පූර්ණයේදී තරම් ආවාසියක් දැක්කේ නැහැ. හැබැයි ආවාසයේ තරම තීරණය වෙන්න ඉල්ලුම් සැපීම් වක්‍රවල බෑවුම් අනුක්‍රමන නම්‍යතා සියල්ල බලපානවා. දැන් තව තියෙනවා අපිට මිනිත්තු කිහිපයක් ඉදිරියට යන්න. අපි ඒකත් පාසලේ කාල පරිච්ඡේද දෙකක් ඊටත් වැඩියෙන් තියෙනවා. අපි වගේ ඇවරේජ් ටයිම් එකක් ගනිමු. ඉස්සරහට යමු බලන්න. ඊළඟ ස්ලයිඩ් එකට නැවත පුරවන්නයි තියෙන්නේ. අපි මතකෙන් පුරවමු. දැන් ඔයාලට තව අවස්ථාවක් දෙනවා. අපි සංඛ්‍යා සටහන් මෙතන ලියාගමු. මිල ගණන් රුපියල් 1 2 3 4 ප්‍රමාණයන් 10 20 30 40 මේවට අවස්ථාවක් දෙන්නේ. අපි මෙතන අකුරකුත් ලියලා තිබුණා. ඒක ලියලා එමු. මෙතන අපි ලිව්වා එම් අකුර ඉස්සරලා. මං අවස්ථා ගණනාවක් නැවත නැවත කියලා දෙනවා. මොකද මේ ප්ලැට්ෆෝම් එකකින් එහාට යන්නේ සියල්ල සම්පූර්ණ කරගෙන. වෙන පැකේජ් නෑ. මේක තමයි පැකේජ් එක. බලමු. දැන් අවම මිල රුපියල් 3ක් හැටියට නියම කළොත් ඔයා දන්නවා මෙතන අධිසැපීමක් නිර්මාණය වෙනවා. ඒක රජයේ මිලදී ගත්තේ නැත්නම් ගැනුම්කරු ගෙවන මිලකට ඒ සම්පූර්ණ තොගය අලෙවි කරන්න සැපයුම්කරුට සිද්ධ වෙනවා. අපේ උදාහරණය අනුව ගැනුම්කරුවේ ගත්තේ රුපියල් 1ක් ගානේ price paid by buyer ගැනුම්කරු ගෙවපු මිල. එයයි වෙළඳපොලේ මිල උනේ ඒ දෙක අතර පරතරයක් රික්තයක් අතිරික්තයක් හිඩසක් වෙනසක් තිබුණා රුපියල් 2ක ඒකක 30ක් වෙනුවෙන් රුපියල් 2 බැගින් රජය ලබා දුන්නා නිෂ්පාදකයාට deficiency payment system උණ පූර්ණ ගෙවීම යටතේ. දැන් කතන්දරේ ලස්සන මතක් වෙනව නේද? එතකොට මේ මිල පාලට කලින් තිබුණා පාරිභෝගික අතිරික්තයක්. කවුද ඒ අතිරික්තය? ඒ ධන බී ධන අයි. මෙන්න අපි ඒක ලියන්න යන්නේ. මෙන්න මේ වගේ ලියමු. පාරිභෝගික අතිරික්තය අකුරු ලියමු හදාගන්න වගේ. කලබල නැතුව. කලින් වගේ පිළිවෙලට අපි කරගෙන යන්නේ ඒක. A ධන B ධන I. ඔයාලට පෙන්නන්නම් පින්තූරේ ආපහු. A B I. මෙතනින්ම නිෂ්පාදන අතිරික්තයත් ඔළුවේ ස්කෑන් කරලා අරගෙන යන්න. නිෂ්පාදන අතිරික්තය අපි වෙනින් වර්ණයක් ගනිමු නේද? C M J. දැන් අකුරු ලියනවා. නිෂ්පාදන අතිරික්තයේ C ධන M ධන J. ඊළඟ ආර්ථික අතිරික්තයේ A ධන B ධන I ධන C ධන M ධන J. මොනවද වනේද අපිට දැන්? හරි යන් ඉස්සරහට. මම නම් යන්නේ ස්ලයිඩ් එකක් ආපස්සට. ABCMJI ආර්ථික අතිරික්තය. ඔන්න මිල පාලනය රුපියල් 3යි. අද සැපීමක් ආවා. බඩු ඉතුරුයි. ආණ්ඩුව ගත්තේ නෑ. පාරිභෝගිකයකට ගියා. අනේ ගණ්ඩකෝ අයියේ කිව්වා. එයා කිව්වා රුපියල ගානේ ගන්නම්. ඒකක තියෙම ලොකු දෙයක්. රුපියල ගානේ අයට ගත්තා. ඒ වෙළඳපොලේ අලෙවි කරන මිලත් ගැනුම්කරු ගෙවන මිලත් සහතික මිලත් අතර වෙනස රුපියල් 2යි. රුපියල් 2 බැගින් මෙතන ඒකක 30ක් සඳහාම රජයේ මුදල් ගෙව්ව 60ක්. ඒ නිසා මෙන්න රජයේ දැරූ වියදම BIH GKLC. මං අර පැත්තට අකුරු වල පිළිවෙල කිව්වේ කොහොම කිව්වත් කමන්නේ. BC JKL GHI 1 2 3 4 5 6 7 8 බලන්න 1 2 3 4 5 6 7 8. එයි මේ ගණන් කරලා බලන්න ලියලා ඉවරලා ඉබහේම අකුරු ලියන්න එනවා. එකක් හරි මිස් වුණොත් අපේ ලකුණු ගොඩක් මිස් වෙනවා.
ඊට පස්සේ බැච් මිස් වෙනවා. අවුරුද්දක් පරක් වුණොත් විශ්වවිද්‍යාලය යන්න බැච් මිස් වුණායින් පස්සේ ආවස්තික පිරිවැය වැඩි. දැන් බලමු. එහෙමනම් B C J K L G H I B C J K L G H I එක අකුරක් දැන් උතන නැහැ. බලමු. 1 2 3 4 5 6 7 8 තීරව නේද? B C J K L G H I එක අකුරක් අඩුයි. G අකුර ඕනේ. මේ L අකුර හරි. අකුරු 8ක් තියෙන්න ඕන. 1 2 3 4 5 6 7 8 ඒ රචී වියදම නිසා අපි එක වරහනක් දාලා ඍණ ලකුණු දාමු. ඉඩකඩ ප්‍රමාණවත් නැති නිසායි මම එතන එහෙම ගත්තේ. දැන් අපිට තියෙනවා පාරිභෝගික අතිරික්තය හොයන්න මිල පාලනයෙන් පසුව. මිල පාලනට ඉස්සලා පාරිභෝගික අතිරික්තය තිබුණේ A B I. දැන් එයාට එකතු වුණා C J K L. ඔයාගේ වගුව ලියන්න. මිල පාලනට පසු පාරිභෝගික අතිරික්තය A B C J K L I. හතක් තියෙනවා අකුරු. 1 2 3 4 5 6 7 A B C J K L I. හරි. දැන් නිෂ්පාදන අතිරික්තයට යනවා. දැන් නිෂ්පාදන අතිරික්තය වෙන්නේ මිල පාලනයෙන් පස්සේ මෙන්න මේ ටික. පාරිභෝගික අතිරික්තය ඇතුලේ තියෙන දේකුත් නිෂ්පාදන අතිරික්තය ඇතුලට එනවා. ඒක හරි. One, two, three, four, five, six. හයක් එන්නේ. 1 2 3 4 5 6 B C M I J H. දැන් විදුලියක් තියෙනවා මෙතන කියලා දෙන්න. මයි කියලා දෙන්න දැන්ට ඔයාලා ලියන්න කොහොම? B C M I J H. දැන් හොඳට බලන්න මේ ඇතුලේ ලියද්දි මේ ආර්ථික අතිරික්තය ගොඩාක් අය වරද්දන තැනක් තියෙනවා. පරිස්සමින් අහගන්න. මේ සීළු දේවල් ලියන්න ඕන. මේ සීළු දේවල් ලියද්දි එකම අකුර දෙපාරක් ලියවෙන්න උනොත් නොලියා ඉන්න එපා. නොලියුවොත් වැරදි. ගණන් කරලා බලන්නකෝ. දැන් මේක පාරිභෝගික අතිරික්තය ඇතුලේ නිෂ්පාදන අතිරික්තය ඇතුලේ පාරිභෝගික අතිරික්තය වශයෙන් පියවර කීපයක් තියෙනවා. මේ හොඳට බලා ගන්න. මේක තමයි මේ පාඩමේ මෙතනදී තියෙන දරුණුම දේ. මොකද දරුණුම දේ? මේ B පාරිභෝගික අතිරික්තයක් ඉන්නවා, නිෂ්පාදන අතිරික්තයක් ඉන්නවා. හරි. Cත් එහෙමයි. එයා පාරිභෝගික අතිරික්තය ඇතුළෙත් ඉන්නවා, නිෂ්පාදන අතිරික්තය ඇතුළෙත් ඉන්නවා. එකක ඉන්නවා අනිකෙත් ඉන්නවා කියලා එකපාරක් අරන් හරියන්නේ නැහැ. අසාධාරණනේ දෙපාරම ගන්න ඕන. මෙයත් ඉන්නවා, මෙයත් ඉන්නවා. ඔන්න ඔය හතර දෙනා ඩබල් ඇක්ටිං. ඩබල් ගේම් එකක් තියෙන නේද නැහැ. දෙන්නම සෙල්ලම් කරනවා, දෙපැත්තම සෙල්ලම් කරනවා. පාරිභෝගික අතිරික්තයක් ඉන්නවා, නිෂ්පාදන අතිරික්තයක් ඉන්නවා. ඒ නිසා ඔයා හොඳට බලන්න මේ BBCCIIJJ කියලා අකුරු දෙක එනවා. B දෙපාරක් ඩබල් වෙනවා. B ඩබල් වෙනවා. දෙපාරක් ඩබල් වෙනවා. B ඩබල් වෙනවා. C ඩබල් වෙනවා. J ඩබල් වෙනවා. I ඩබල් වෙනවා. ඩබල් අප් බලමු. හරි මෙන්න වැඩි. මෙහෙන් බලන්න. මෙතන ඉන්නවනේ මේ බීටා B. මෙතනත් ඉන්නවා. C චාලියත් ඉන්නවා. හරි. තව ඉන්නව කවුද?
දෙන්නේ දැන් දෙන්නේ කොන්න අහුණා අපිට V සහ C. මේ බලලා ඉන්නේ ඔයානේ කවුරු රදි හදාගන්න එපා. Iත් ඉන්නවා Jත් ඉන්නවා. හරි. බලන්න ඉන්නවද නැද්ද කියලා. හරි. මෙන්න I. මේ මම පොඩි ඩොට් එකක් තියෙනවා. මේ G දැක්ක නේද? Jත් ඉන්න ඕනේ. මෙතන ලියලා නැත්තම් ඒක බලමු. ඒත් J ඉන්න ඕන. හරි. 1 2 3 4 5 6 මෙතන අපි නිෂ්පාදිතය දීලා තිබෙන ඉස්සරලා බලමු. නිෂ්පාදිතය තියෙනවා 1 2 3 4 5 B C M I J H. හරි. එතන ඉන්නවා. M B C M I J H. අතෙන්ට ඇති වෙනස් වෙන්න බෑ. B C M I J H. මෙන්න බලන්න වෙච්චි වෙනස. J අකුර තියෙන්නේ. හරි. මෙන්න මෙයා. J G සද්ද වෙනස් වෙලා G කමක් නෑ එහෙම. ඒක අපි එඩිට් කරගමු. ප්‍රශ්නයක් නෑ. හරි. දැන් ඔයා බලන්න පැහැදිලිවම J එතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා. J B ත් ඉන්නවා දෙතනක ඉන්නවා. C ත් ඉන්නවා දෙතනක. එක තැනකින්වත් එයාව අයින් කරන්න අස් කරන්න අපිට අයිතියක් නෑ. දෙතනම අපි ගන්න ඕන. හොඳ අත්දැකීමක් ඒක. හොඳම අත්දැකීම. බලමු. එහෙමනම් අපි මේක ලියන්න මම පුංචි අකුරු ලියන්න. A ධන ඔය ලියගෙන යන් උඩ එක්කෙනා ලියමු B ධන C ධන J ධන K මං ඉඩ ගන්න හින්දා මෙහෙම ලියන්නම් ධන L ඉත මදි නම් එහා පැත්තට ලියමු. ඔය ඇති I ධන මේ ඔක්කොම ටික ලියනවා පහු. B ඔය ඇති ඉඩ හොඳටම. C M I J H. කලින් මෙතන JG සද්ද දෙක එක වගේ වෙලා ඔන්න G අකුර තිබෙන J වලට අපි හැදුවා. ඒක ඔයා මතක තියාගන්න ආපහු ඒක හැමම කියලා දෙන්න අවශ්‍ය නැහැ. දැන් ගණන් කරලා බලන්නකෝ අකුරු ගාන. ලස්සනයි නේද මොස්තරේ? හරි. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 13යි. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13. අන්නාර්ථික අතිරික්තය දැන් වෙනස බලමු. දැන් ඔයා මිෂන් එකේ අන්තිම හරියේ ඉන්නේ. දැන් හොඳම විෂන් එකක් තියෙනවා ඉකොනොමික්ස් ගැන. හරි. ඔන්න බලන්න. A B I කලින් හිටියා. දැන් A B I හැරෙන්න තව 4 දිනක් අලුතෙන් ඇවිත් CJKL CJKL ඔන්න පාරිභෝගික අතිරික්තයේ වෙනස CJKL චෙක් කරලා බලන්න. මේ ඉන්නේ පාරිභෝගික අතිරික්තේ අලුතෙන් එකතු වෙච්ච 4 දෙනා හරියටම ඉන්නෝනේ. ඔය ඉන්නේ නොසලී CJKL. ඔය ගමන් බලාගෙන යන් නිෂ්පාදන අතිරික්තයට එකතු වෙච්ච කවුද නේ? පාරිභෝගික අතිරික්තයට 4 දෙනෙක් එකතු වුණා. මෙන්න නිෂ්පාදන අතිරික්තයට 3 දෙනෙක් එකතු වෙලා දෙනවා BIH. අකුරු තුන මතක තියාගන්න BIH බලමු. ඉන්න කට්ටිය ඉස්සර මාක් කරගමු. C M G මේ ඉන්නේ G. එහෙනම් ඉතුරු කවුද? MIH. CMG ඔන්න C හිටියා M හිටියා J හිටියා. දැන් කවුද අලුතෙන් ආවේ? BIH. ලියමු. මතකයි? අපි බලාගෙන ආවේ අතන. BIH 100%ම නිවැරදි.
දැන් ආර්ථික අතිරික්තය ඔන්න මර්මස්ථානයේ වැදගත්ම තැන. 1යි 2යි 3යි 4යි 5යි 6යි මෙතන 13ක් ඉන්නවා. එහෙනම් අතෙන්ට 7ක් ඉන්න ඕන. මේ 7 දෙනා එකතු කරලා බලමු. C J K L B I H ඔන්න මර්මස්ථානය වැදගත්ම තැන. 1 2 3 4 5 6 7 1 2 3 4 5 6 7 double check C J K L C J K L B I H දැන් මේ තියෙන අතිරික්තයයි මේ තියෙන අතිරික්තය අතර වෙනස මෙතන ආවොත් ඔයා මේ දෙපාරක් ලියපු එක අර ඩබල් ප්ලේ කරපු එක හරියටම හරියනවා. හරියටම හරි තමයි බලමු. දැන් මම මෙතන කපලා කොටලා නැති කරලා කුඩු පට්ටම් කරනවා. ඔයා පොතේ කපලා කොටලා දාන්න එපා මේ වගේ පැහැදිලි කිරීම. දැන් අපි බලමු මෙතන ඉන්න අයයි අතන ඉන්න අයයි අතරේ වෙනස කවුද අලුතෙන් ආවේ කියලා. A එදත් හිටිය අදත් ඉන්නවා. B එදත් හිටිය අදත් ඉන්නවා එක B ටෙක්. I එදත් ඉන්නවා. මෙහෙන් I කෙනෙක් හොයන්න ඔන්න ඉන්නවා. හරි. C චාලි ඔන්න හරි. M මෙන්න මමත් ඉන්නවා. J එකක් අයින් කරමු. දැන් සීරුවෙන් බලන්න කවුද ඉතුරු වෙලා තියෙන්නේ. C කෙනෙක් ඉතුරු වෙලා තියෙනවා. මං ඉතුරු වෙච්ච කට්ටිය වෙනම පාට කරන්න. හරි. ඔහොම තමයි දැන් මේ තියෙන ඉඩ කඩත් එක්ක අපි යන ලස්සනට. හරි. ඔන්න C කෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා. පේන්නම ගම්ම යාව. හරි. ඕම් බලන්න. මෙන්න C කෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා. හරි. K කෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා. K එක රවුම් කරන්න ඕනේ. ඒතර ගොරි හැඩි විතර වැඩි. C K. තව ඉතුරු කවුද? L. මේ ඉන්නේ. B අන්න B. I තව කවුද වෙලාද? J H ඔන්න 1 2 3 4 5 6 7 1 2 3 4 5 6 7 left right බලු හරි මාච් එක 1 2 3 4 5 6 7 ටික ස්ලෝ ගියා. දැන් බලන්න ආර්ථික අතිරික්තයේ වෙනසක් තියෙනවා. වැඩිවීමක්. ඊ වැඩිවීම වෙනුවෙන් රජය දරූ වියදම කොපි කරලා පේස්ට් කරන්න මෙතනින්. කපලා හලවමු පිටපත් කරමු. රයිට්. මෙන්න රජය දරූ වියදම. ඍණ ලකුණක් දාලා වරහණක් අරන් ඉඩ අරගෙනම ලියමු. කමක් නැහැ. B C L K පැහැදිලිව පේනවනේ. J H I G හරිද? 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 වියදම් 8යි ආර්ථික අතිරික්ත එකතුනේ 7යි 8 and 7 එහෙනම් සිංගල් එකක තියෙන්න ඕන කොහේ හරි ලොස් එකක්. බලමු මේ සියලු වියදම් දරලා සමාජයට අරගෙන දුන්නු අතිරික්තය තමයි මේ. දැන් මෙතන කුඩු පට්ටම් වෙලා බෝම්බ ගැහුවා වගේ මෙතන විනාශ වෙනවා. හරි. ඒක තමයි ඉගෙනුවෙන් පස්සේ වෙන දේ. ඔයාගේ පොතේ ඔයා කුඩු පට්ටම් කරගන්න එපා. දෙපාරක් පිටපත් කරගන්න ලස්සනට. රයිට්. දැන් මිෂන් එකේ අන්තිම හරිය දැන් සැර වැඩි. උදේ ගැම්ම අරන් බලාගෙන ඉන්න. තව මිනිත්තු කීපයයි. මේ C කැන්සල්. ඔහම යන් J K L B I මෙතන කැපිලා ගිහිල්ලා නෑ. හරි. බලමු දැන් කවුද එතන ඉතුරු උනේ කියලා. කවුද ඉතුරු උනේ? H. බලමු අපි අපේ පින්තූරෙට ගිහින්. H නෙමෙයි G නේද? අකුරු අමතක කරන්න එපා. හරි. මේ H ට මේ H කැපිලා ගියේ නෑනේ ඉස්සෙල්ලා.
ඔන්න ආයෙ චෙක් කරන්න 100%ම සම්පූර්ණයි නිවැරදි. 1 2 3 4 5 6 7 කැපිලා ගියා. 1 2 3 4 5 6 7 කවුද අපි ඉතුරු උනේ? මෙන්න ඉතුරු වුණා. කවුද ඉතුරු උනේ? මෙන්න ඉතුරු වුණා. G තමයි ඉතුරු උනේ. බලමු ඇත්තටම G ඉතුරු වෙලාද කියලා. මේ තියෙන්නේ. එහෙනම් ආර්ථික අතිරික්තයට එකතු වුණා පාරිභෝගික අතිරික්තයට CJKL, නිෂ්පාදන අතිරික්තයට එකතු වුණා BIH, loss dead weight loss, welfare loss. කවුද? G. සමස්ත සමාජයටම අහිමි වුණා මෙන්න මේ කොටස. ඔන්න ඔය ටික බලමු අපි. ඔය ආපු ගමන ඊටාම සාර්ථකව නැවතත් ඔයා තනියම මේ වගේ වගුවක් පුරවන්න. දැන් මෙන්න අපේ ඊළඟට ඉගෙන ගන්න තියෙන කරුණු කාරණා තව තියෙනවා. අවමිල පාලනයේ ප්‍රතිවිපාක. දැන් ඔයාට ආසයිද මම මේ කියන්නේ ඉස්සරහට යන්න ඕන ටික. තව තියෙනවා රූප සටහන. ඔය අර රූප සටහනම තමයි පොඩි ටිකක් තියෙනවා ඉගෙන ගන්න. ඒ ආර්ථික ප්‍රතිවිපාක පියවරෙන් පියවරට ගිහිල්ලා ඔය එකින් එක ලස්සන රූප සටහන් අරගෙන තව පුංචි දෙයකින් පස්සේ අපිට මේ පාඩම ඔන්න ඔය වගේ නවත්තන්න පුළුවන්. හරි. එහෙමනම් දැන් අපි price ceiling, price floor, උපරිම මිල, අවම මිල වෙන ඔය තියෙන්නේ. අපි දැන් මේ පරිච්ඡේදය මෙතනින් ඉවර කරනවා. පාසලේ කාල පරිච්ඡේද 4ක් විතර උගන්වන දේවල් මම ඔයාලට මේ කියලා දුන්නා. ඔයත් ඇඳ හොඳයි. හොඳට අර කලෙක්ෂන් එක ගන්න. කලබල වෙන්න එපා. පොඩි අඩුපාඩු ආයති වුණා නම් අපි දන්නවා මේ වෙනවා දරුවන්ට. අපි අතිනුත් උනා ඉගෙන ගන්න කාලේ. තව රවුමක් එනවා තුන්වෙනි ඒකකයට. අවුරුදු 10ක ප්‍රශ්න කරන්න විභාග ප්‍රශ්න. ඒව නම් මිස් කරන්න එපා පුතේ. හරි. ඒවනම් අපි නැවත මුණ ගැහෙමු ඊළඟ පරිච්ඡේදයේ. ඔබට ජය වේවා.